පුළුවන් අය කැමරා එක දාන්න පුළුවන් අය දාන්න. එතකොට නමක් විතරක් නෙමෙයි මූණකුත් සම්බන්ධයිනේ. අපේ දෙන්නේ එක මට දැන් පේනවා. කීර්ති තාත්තා ඉන්නවා, බියන්ක ඉන්නවා. තුන් දෙනෙක් ඉන්නවා අපේ. ජගත් ඉන්නවා. ඔයගලන් ගැන පොඩ්ඩක් මට කියන්න බලන්න. ඔයගල මොනවද කරන්නේ, කොහොමද එකතු වෙන්නේ පොඩ්ඩක් කියන්න කවුරු හරි. එතකොට ගොඩක් අපිට කොහොමද කරන්නේ මොනවද කරන්නේ කියලා ගොඩක් පැහැදිලි. ඔයගලන්ගේ එක්කෙනෙක් කවුරු හරි කතා කරන්නේ. කාගේ හරි ස්පීකර් එකක් ඒක පොඩ්ඩක් අඩු කරන්න. එතකොට නැත්තම් ෆීඩ්බැක් එනවා මේක ඇතුලේ. කියන්න. උතාතේ කටාර් දොහා කටාර් පල්ලියේ කතෝලික පල්ලියේ සංඝය ප්‍රශංසා සංඝය එහෙම තමයි අපිට ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් අපේ සංඝයේ නම ඇඩොනායි කියන නමින් තමයි අපි පල්ලියේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ. හරි. ඉතින් හැමදාම සිකුරාදාට සාමාන්‍යයෙන් අපේ පිළිවෙත තමයි සිකුරාදා උදේ 8ට පූජාව තියෙනවා. හරි. 8 මාර්ට 8 මාර්ටනකන්දී පූජාව. ඊට පස්සේ අපි 10ට 10 සිට 12 දක්වා අපි ප්‍රශංසාව ආරම්භ කරගන්නවා. ඉතින් අපි ප්‍රශංසාවට ඇතුළු වෙනවා, නමස්කාරයට ඇතුළු වෙනවා. ඒ ප්‍රශංසාව මෙහෙවන විදිහට අනුව තමයි අපි මනස්ථාපනය කියන අත්දැකීමට යන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් තෝරාගත් දේව වචනයක් අපි බෙදා ගන්නවා. ඒ වචනයත් එක්ක එන අත්දැකීම අපි එක්කෙනත් එක්ක බෙදා ගන්නවා. සමහරක් වෙලාවට අපි මාතෘකාවක් ඔස්සේ යන කාලෙකුත් තියෙනවා. ඒ කාලය අනුව. හරි. දැන් අද හැබැයි අද අඟහරුවාදනේ. අද විශේෂයෙන් එකතු වෙන දවස. එහෙමද? තාත්තේ අපි අඟහරුවාදා දැන් මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්කම අපිටින් දැන් මේ විද්‍යුත් මාධ්‍යයට ඇතුළු වුණා. එතකොට අපි සාමාන්‍යයෙන් සිකුරාදා උදේ 10ට අපේ Zoom එක හරහා අපි එකම පරණ වෙලාවටම. නමුත් අඟහරුවාදා අපි මේ වගේ අපිත් එක්ක එකතු වෙන දැන් ලලිත් තාත්තා වගේ කෙනෙක් අපි සම්බන්ධ කරගෙන පියතුමෙක් සම්බන්ධ කරගෙන අපේ සංඝයාත් එක්ක ඒ බෙදා ගැනීම කරනවා. හරි. ඉතින් දැන් අපිට අවස්ථාව ලැබිලා තිනවා මේ ඔබතුමත් එක්ක දැන් පළවෙනි අඟහරුවාදායි තුන්වෙනි අඟහරුවාදායි ඒ දිගට යන්න. පළවෙනි අඟහරුවාදායි හතරවෙනි අඟහරුවාදායි. අපි පොඩි ආඥාවක් කියලා පටන් ගමු. හොඳයි තාත්තේ. ඔයගලන්ගේ මයික්ස් මියුට් කරුවොත් එතකොට අර එකෝ එක එන්නේ. එතකොට මම කතා කරද්දී හරි. විජාගේ පුත්‍රයෙක් වහන්සේගේ නාමය. අද දෙවියන්නි අපි වහන්සේගේ පාමුලට එන්නේ. වහන්සේ අපි හැම කෙනෙක්ගේම හදවතට වහන්සේව සෙවීමේ පිපාසයක් ඇති කරන නිසා. ඒ පිපාසය තුළ අපි මොන ලෝකේ කොහේ හිටියත් මොනව කළත් ඔබ වහන්සේව අඳුනා ගන්න, ඔබ වහන්සේව අත්දකින්න, ඔබ වහන්සේ එක්ක ජීවත් වෙන්න අප තුළ ඇති වෙලා තියෙන ඒ පිපාසය මේ අපි එකතු කරලා තියෙනවා. ස්වාමීනි මේ එකතු වෙච්ච මේ මොහොතේදී අපි ඉල්ලනවා අපේ හදවත හොයන ඔබ වහන්සේගේ ස්පර්ශය, ඒ හඬ, ඒ අත්දැකීම අපි මේ ගත කරන කාලය තුලින් අප අතර සිදු කරන්න. අපේ ජීවිත තුළට ඇතුල් වෙන්න. ස්වාමීනි අප අතර ක්‍රියා කරන්න. වහන්සේගේ ආලේපය, වහන්සේගේ බලය, වහන්සේගේ මඟ පෙන්වීම අපි අතර බෙදා ගන්න නිසා අපි වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කියනවා, නමස්කාර දෙනවා. හාලෙලූයා, හාලෙලූයා. ප්‍රශංසා වේවා. හාලෙලූයා, හාලෙලූයා. ප්‍රශංසා වේවා. ආමෙන්.
මෙහි ගොඩක් විදුලි කොටනවා. ඒ වගේම අපේ ජෙනරේටරේ ක්‍රියාත්මක කරගන්න බැරි සටනක තියෙන්නේ. කාවත් ගෙන ගන්නත් බෑ. හේතුව අපි ලොක්ඩවුන් එකේ ඉන්නේ. කාවත් එහාට මෙහාට යන්න බෑ. ඒ නිසා කරන්ට් එක ගියොත් අපිට කරගන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා අපි ආඥා කරමු දිගටම අපිට කරන්ට් එක තියෙවි කියලා. හරි. ප්‍රේමන්තනි මේ වගේ අපි පළවෙනි සැරේ හමු වෙනකොට කතා කරනකොට සාමාන්‍යයෙන් මම කතා කරන මාතෘකාවක් තියෙනවා. ඒක මම හිතන්නේ හැමෝටම උදව් වෙනවා. ඒ මාතෘකාව තමයි ක්‍රිස්තුස් වහන්සේ සමග සහ ක්‍රිස්තුස් වහන්සේ තුල කියන මාතෘකාව. ක්‍රිස්තුස් වහන්සේ සමග සහ ක්‍රිස්තුස් වහන්සේ තුල කියන මාතෘකාව. මේක තමයි මම අද ඔබත් එක්ක කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සුවිශේෂයේ බලපුවම ජේසු අත්දකින පැහැදිලි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රිස්තුස් වහන්සේ සමග කියන ක්‍රමය. අනිත් එක තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල කියන එක. ඉතින් මම ඉස්සෙල්ලා සමග තේරුම් ගත්තා. ඊළඟට තුල තේරුම් ගත්තා. මම කරන්නේ ඇයි මේක? එතකොට අපිට මේ විස්තරය කණ්ණාඩියක් වගේ අපේ ජීවිතේ කොතනද තියෙන්නේ? අපි සංවිධානන් එක්ක තියෙන සම්බන්ධකම් කොයි විදිහේ එකක්ද කියලා අපිට එතකොට අඳුනා ගන්න ලේසි වෙනවා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ සමග මම ඉස්සෙල්ලා විස්තර කරා. ඉතින් අපොස්තුල් වරු 12 දෙනා ක්‍රිස්තුස් වහන්සේ සමග අවුරුදු 3මාරක් හිටියා. මම හිතන්නේ අපි ඔක්කොම දන්නවා උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතේ පටන් ගත්තට පස්සේ තමයි අපොස්තුල් 12 දෙනා තෝරගත්තේ. ඉතින් අවුරුදු 3මාරක් ක්‍රිස්තුස් වහන්සේ සමග මේ 12 දෙනාම හිටියා. එතකොට මොකක්ද ඒකේ තේරුම? ඒ කියන්නේ ජේසු යන තැන මේ 12 දෙනා ගියා. ඒක තමයි ඒකේ තේරුම. එතකොට ජේසුට කවුරු හරි කණ්ඩ ගෙදරට එන්න කිව්වොත් ඒ අයට හිතන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ජේසු විතරක් නෙමෙයි ඉන්නේ තව 12කුත් එන්නේ. ඉතින් අර chosen කියලා තියෙනවා ජේසු ගැන ජේසුගේ ජීවිත කතාව ගැන ඉන්ටර්නෙට් එකේ තියෙනවා නූතන සීරීස් එකක් කතා මාලාවක්ම මම හිතන්නේ කවුරුත් බැලිය යුතු එකක් chosen. තාමත්ම ලස්සනට සංවිධානයන්ගේ ජීවිත කතාව හදලා තියෙනවා. ඒක පුළුවන් ආයේ ඉන්ටර්නෙට් එකෙන් අරගෙන YouTube එකේ තියෙනවා. බැලුවොත් හරියට වටිනවා. දැනට ඒගොල්ලෝ ඒ වගේ සෙක්ෂන් 8ක් හදලා තියෙනවා. ඉතින් එකක් තියෙනවා මම හිතන්නේ 4 වෙනි එක. ඒකේ තියෙන්නේ ජේසුට කානා නුවර විවාහ මංගල්‍යයට එන්න කියන. ඉතින් විවාහ මංගල්‍යයේ හිටපු අය ඒගොල්ලෝ ගණන් හදනවා කී දෙනෙක් එයිද කියලා. ඉතින් ගණන් හදුවාට පස්සේ ඒගොල්ලෝ හිතනවා ජේසු කියන්නේ එක්කෙනෙක් කියලා. හැබැයි දැන් විවාහ මංගල්‍යය පටන් ගත්තම බලද්දි ජේසු එක 16ක් විතර ඉන්නවා. එතකොට තමයි වයින් මදි වෙන්නේ. එතකොට තමයි ප්‍රශ්න පටන් ගන්න. හේතුව ඇයි හිතපු නැති ගානක් වෙන්න ආවා. එතකොට දැන් ඒකට හේතුව ඇයි ක්‍රිස්තුස් වහන්සේ සමග අපොස්තලවරු හිටියා. එතකොට ජේසුට කවුරු හරි නවාතැන් දුන්නත් ඔය ප්‍රශ්නය ආවා. ඇයි ජේසුට නවාතැන් දෙන්න කියලා එන්න කිව්වා බලද්දි තව 12ක් 14ක් ජේසු එක්ක එනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි. ජේසු කොහේ හරි ප්‍රාතිහාරයක් කරපුවම මේ 12 දෙනා ඒක දැක්කා. කොහේ හරි දේශනාවක් කරුවම ඒක ඇහුවා. ඉතින් බලාගෙන යද්දි මේ අපොස්තල 12 දෙනාට විශේෂ තනක් තිබුණා ජේසු එක්ක. ඉතින්
එහෙම ඔහොම ඉන්නකොට තමයි ඔය 12 දෙනා ජේසුට කිට්ටු කොච්චර කිට්ටුද කිව්වොත් විශේෂ දේ තමයි ජේසු ඒගොල්ලන් එක එක්කෙනාව නමින් දැනගෙන හිටියේ. ඉතින් හිතලා බලන්න ජේසු නමින් අඬ ගහලා කතා කරලා දැනගෙන ඉඳීමේ තියෙන ලස්සන වටිනාකම. ඉතින් ඒ එක්කෙනෙක් ජේසුට කතා කරනකොට ජේසු ඔක්කොම නවත්තලා එයා කතා කරන එකට අහුම්කම් දුන්නා. ඉතින් මම හිතන්නේ ඒකයි අපි කියන්නේ අපොස්තලවරුන්ට විශේෂ තනක් තිබුණා. මම හිතන්නේ ඔබට දැන් තේරෙනවා මේ අපොස්තලවරුන්ගේ වටිනාකම. හැබැයි ඔහොම හිටියට පුදුම දේ අපොස්තලවරුන්ගේ ජීවිතයේ යම්කිසි අඩුවක් තිබුණා. ජේසු එක්ක හිටියට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණේ නැහැ. ඉතින් මේක අපි හිතන්න ඕන. ඉතින් සමහරවිට අපි අතරත් වෙන්න පුළුවන් අපි කුඩා කාලේ ඉඳලා ආගම අදහන්න පුළුවන්. යාඥා කරන්න පුළුවන්. ආගමික වැඩ කරන්න පුළුවන්. හැබැයි සමහරවිට ජීවිතේ ප්‍රසිද්ධ තියෙන්න පුළුවන් වෙනස් නොවෙච්ච. මේ අපොස්තලුන්ට ඒක තිබුණා. ඒක හරි පුදුම වැඩක්. සමහරු මම ඔය කියනකොට මාත් එක තරහත් වෙන අමනාප වෙනවා. අපොස්තලරු කොහෙද අඩුපාඩුකම් දෙන්නේ. හැබැයි මට පෙන්වන්න පුළුවන්. දැන් මට වෙලා නැහැ බයිබලෙන් කොටස අරගෙන පෙන්වන්න. හැබැයි මේක මම කියන මේ දැන් විස්තර කරන දේ ජුවම් සුවිශේෂයේ 20 වෙනි පරිච්ඡේදයේ තියෙනවා. 20 ඉඳලා තියෙනවා පල්ලෙහාට. මොකද්ද තියෙන්නේ? මෙතන කියනවා සහෝදරයෝ දෙන්නෙක් හිටියා අපොස්තලවරු. කවුද මේ දෙන්න? ඒ තමයි ජුවම් සහ ජාකෝබ්. තවත් සහෝදර දෙන්නෙක් හිටියා. ඒ තමයි පේදුරු සහ ඇන්ඩ්‍රු. හැබැයි මේ දෙන්න ජුවම් සහ ජාකෝබ් අපි කියනවා සෙබඩිගේ පුත්‍රයෝ දෙන්න. ඉතින් මේ දෙන්න හිමීට අම්මා ළඟට කිට්ටු වුණා. අයි අම්මා ළඟට කිට්ටු වුණේ කියලා ඇහුවොත් මම හිතන්නේ මැද පෙරදිග අපේ වගේ වෙන්න ඇති තාත්තලා ගාවට යන්න ටිකක් අමාරුයි. ඇයි තාත්තලාට තරහ යනවා, කෑ ගහනවා. ඒ නිසා අම්මගෙන් තමයි මොන හරි ඕන දැන් පුතුන් වැඩක් කරගන්නේ අම්මා ළඟට යනවා. ඉතින් අම්මා ගාවට ගිහිල්ලා අම්මට කියනවා අනේ ගිහිල්ලා ජේසුගෙන් මේ උදව්ව අපිට ලබලා දෙන්න කියලා. වැඩි තියෙන අර අම්මත් ඉතින් පුතුන්ට අහුවෙලා ඉන්නේ. ගොඩක් වෙලාවට අම්මලා එහෙම තමයි. එතකොට ඇයි මේ ජේසුගෙන් අහන්න නැතුව කෙලින්ම අහන්න නැතුව අම්මලව් අහන්නේ කියලා අම්මා ඇහුවේ නැහැ. අම්මත් කිව්වා හා හා කියලා ගියා. ගියාම ජේසු ගාව දන ගහලා කිව්වා අනේ අපිට මගේ මේ පුතු දෙන්නට උදව්වක් කරලා දෙන්න. ජේසුව මොකද්ද? ඔබ වහන්සේ රාජ්‍ය පිහිටවන දවසේදී මගේ මේ පුතු දෙන්න ඔබ වහන්සේගේ දකුණු පැත්තේ වම් පැත්තේ ලොකු තැන් දෙක ලබලා දෙන්න. ඉතින් බලාගෙන යද්දී අපොස්තලයෝලා හිටියට තනතුරු පස්සේ දුවන එක නතර වෙලා තිබුණේ. ඒකයි මම කිව්වේ වෙනස් වෙලා තිබුණේ නැහැ කියලා. එතකොට තමයි ජේසු කියන්නේ ඔබට බොන්න පුළුවන්ද මම බොන්න යන පාත්‍රය. එතකොට දෙන්න කියනවා අපි බොන්නම්. ඒගොල්ලෝ දන්නේ නැහැ පාත්‍රය මොකක්ද කියලා. මොකද්ද පාත්‍රය? දුක් ප්‍රාප්තිය, දුක් විඳීම. ඉතින් ඇත්තටම මේ දෙන්න බිව්වා එක. කොහොමද දෙව්වේ? ඇත්ත වශයෙන්ම චෙන්නයි නුවර එයාපෝට් එක ළඟ තියෙනවා කන්දක්. ඒ කන්දේ පල්ලියක් තියෙනවා. ඒ පල්ලියට ගියාම කණු 12ක් තියෙනවා. ඒ කණු 12 තියෙනවා අපොස්තලු 12 දෙනා මැරිච්ච විදිය චිත්‍රය ඇඳලා තියෙනවා. හේතුව ඒ තන තමයි ඒගොල්ලෝ කියන්නේ තෝමස් අපොස්තලවරයව මරපු තැන කියලා. ඉන්දියාවේ උන්වහන්සේව මැරුවේ මරපු තැන. 12 දෙනාගේ ජීවිත ඉවර වෙච්ච විදිය ඒ එක එක කණුවේ හදලා තියෙනවා. ඉතින් 12 දෙනාම පාත්‍රය බිව්වා. ඉතින් ජේසුස් කිව්වා හරි උඹලා මගේ පාත්‍රය බොනවා. හැබැයි මගේ රාජ්‍යයේ ජේසුස් කිව්වා පළවෙනිය වෙන්න ඕන කෙනා අන්තිමයා වෙන්න ඕන. ලොක්ක වෙන්න ඕන කෙනා හැමෝගේම සේවකයා වෙන්න ඕන. ඒතර බලන්න යද්දී ඕක කියනකොට අපිට පේනවා මේ අය එතන නෙමෙයි හිටියේ. දෙවෙනි උදාහරණය තමයි
ජේසු දුක් ප්‍රාප්තියට යන්න ඉස්සර වෙලා 12 දෙනාව ළඟට කරගෙන කිව්වා මම යනවා දැන් මැරෙන්න. උඹලා ඔක්කොමලා මාව දාලා යන්න. එතකොට 12 දෙනාම කිව්වා අපිව හිරේ ගියත් අපිව මැරුවත් අපි වහන්සේව දාලා යන්නේ. දැන් බැලුවම එහෙම බලපුවම ඒ 12 දෙනා එක්කෙනෙක්වත් මං හිතන්නේ බොරුවක් කිව්වේ නැහැ. 12 දෙනාම අවංකව ඒක කිව්වා. හැබැයි අපි දන්නවා මොකද වුනේ? මොකද වුනේ? උන්වහන්සේ වල්ලුවා ගත්තා විතරයි 10 දෙනෙක්ම පැනලා ගියා. මාක්තුමා කියන එක්කෙනෙක් කොච්චර බය වෙලා පැනලා ගියාද කිව්වොත් අඳගෙන හිටපු ඇඳුමක් දාලා ගියා. ඉතින් කවුරු හරි අහුවොත් පළවෙනිම ස්ට්‍රීකර් කොහෙන්ද කියලා ඒ සුවිශේෂයේ ඉන්නවා. ඒ කියන්නේ ඇඳුම් ගලවලා පණ බේර ගන්න දිව්වා. එතකොට අපිට පේනවා මේ අයගේ හොඳ හිත තිබුණට හදවතේ වෙනස පෙරලිය වෙලා තිබුණේ නැහැ. මොකද වුනේ? බය වෙලා හදවත පෙරලිලා කරගන්න දෙයක් නැතුව මොකද කළේ? පැනලා දිව්වා. පැනලා ගිහිල්ලා කාමරයකට ගිහිල්ලා දොරවල් ජනෙල් ඔක්කොම වහගත්තා. ඉතින් ඒ සිද්ධිය තියෙනවා ජුවම් සුවිශේෂයේ ආපහු 20 වෙනි පරිච්ඡේදය. අපි ඒක ටිකක් බලන එක වටිනවා. මේ තන ජුවම් සුවිශේෂයේ තියෙන ඒ 20 වෙනි පරිච්ඡේදයේ ඒ තන අපි පොඩ්ඩක් බැලුවොත් 20:19 ලස්සනට කියනවා. ජුවම් සුවිශේෂයේ 20:19 සතියේ පළවෙනිදා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට ඔබට ශාන්තිය වේවායයි වදාළසේ. මොකද කිව්වේ? සාමය වේවා. ප්‍රේමන්තනි මේ වල ගොඩාක් දේවල් තියෙනවා. ඒ වුණත් මම මේක කෙටියෙන් කියන්නේ. දොරවල් වහගෙන හිටියේ. බය වුණාම දොරවල් වහනවා. ඒක පුදුම දෙයක්. මං කිව්වා ඇයි එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් අපිත් එහෙමයි. කෙනෙක්ගෙන් අපිට තර්ජනයක් තියෙනවායි කියලා හිතපුවාම අපි කෙලින්ම ජීවිතේ දොර වහගන්න. එයාව එළියට දානවා. ඉතින් අපේ දැන් ඉන්න පාප්පාන්සේ ෆ්‍රැන්සිස් පාප්පාන්සේ ඉස්සල්ලා හිටියේ බුවනෝස් අයර්ස් කියන නගරේ අර්ජන්ටිනාවේ. ඉතින් උන්වහන්සේ හිටියේ කුඩා ගෙදරක තනියම. ඉතින් ඒගොල්ලෝ කියන දවසක් උන්වහන්සේ ඇවිදගෙන යනකොට ගියාලු ජනාධිපතිගේ මන්දිරය ළඟ. යනකොට විශාල බිත්තියක්. ඉතින් ෆ්‍රැන්සිස් පාප්පාන්සේ ඒ වෙලාවේ අහුවලු මෙයාට තේරෙන්නේ නැද්ද මෙච්චර ලොකු බිත්තියක් ගහපුවම මිනිස්සුන්ව එළිය තියනවා විතරක් නෙමෙයි එයත් ඒ බිත්තියේ ඇතුලේ කොටු වෙනවයි කියලා තේරෙන්නේ නැද්ද කියලා. අපේ ජීවිතෙත් එහෙමයි. අපි බයෙන් බිත්තියක් ගහපුවම අපි ඒ බිත්තිය ඇතුලේ කොටු වෙනවා. සමහරවිට අපි පවුල් වල අයගෙන් මේ බිත්තිය ගහලා තියෙනවා. අපි බයයි. ඒගොල්ලන්ට කිට්ටු වුණොත් අපේ මොන හරි නැති වෙයි. එහෙම නැත්නම් අපිට තර්ජනයක් වෙයි. අපේ සුරකි බව නැති වෙයි. බිත්තියක් ගහලා. හැබැයි පුදුම සුභාරංචිය තමයි ඔය වහගෙන හිටපු කාමරේ ඇතුළට ජේසුස් ආවා. හැබැයි මොන ජේසුස්ද ආවේ? උත්තාන වෙච්ච ජේසුස්. එනිසා ප්‍රේමන්තේනි කිතුණු දහමේ විශේෂත්වය ඒකයි. අපි ඉතිහාසයේ ගුණ ධර්මයේ දේශනා කරලා හොඳ ජීවිත මඟක් පෙන්නලා මැරිච්ච නායකයෙක් නෙමෙයි අපිට ඉන්නේ. අපිට ඉන්නේ ඊට වඩා මහා වෙනසක් තියෙනවා. මට තාම මතකයි
2006 ලංකාවේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නේදී හාමුදුරු කෙනෙක් මැරිලා ඒ ප්‍රශ්නේදී ඒ නිසාම කිතුණු අයට තර්ජනයක් ඇති වුණා. ඒ තර්ජනයේදී කතෝලික අයට තමයි විශේෂයෙන්ම අවධානය යොමු වුණේ. හේතුව බෞද්ධයන්ට තේරුමක් නැහැ කතෝලික ඉවැන්ජලිකල් පෙන්තකොස්ත කියන වෙනසක් තේරෙන්නේ නැති නිසා ඒ පහර වැඩියෙන්ම අපේ පල්ලිවලට හෝමගම පල්ලියට ගැහුවා හැමතැනම. ඉතින් එක්කෙනෙක් මට කිව්වේ ඕගොල්ලෝ ප්‍රවේශම් වුණේ නැත්තම් ඕගොල්ලන්ට සෑහෙන පීඩාවකට මුහුණ දෙන්න වෙයි කිව්වා. එතකොට මං එයාට කිව්වා හැබැයි ඕගොල්ලන් දන්නේ නැති දෙයක් අපි දන්නවා. මොකක්ද? මං කිව්වා අපේ ආගම බිහි වුණේ යහපත් දේශනාවලින් නෙවෙයි කිව්වා. එයා ඔය කියන්නේ. මං කිව්වා බුදුන් වහන්සේව තාමත්ම ලස්සනට අරගෙන ගිහිල්ලා මරුණාට පස්සේ නැද්ද ගෞරව කරලා තමයි බුමදාන කළේ. හැබැයි අපේ සංවිධානය මෙහෙම නෙමෙයි මරුනේ. පාර දිගේ ඇදගෙන ගිහිල්ලා කසපාර ගහලා ඇඳුම් ගලවලා කෑ ගහලා හූ කියලා ලැජ්ජ කරලා කුරුසේක ඇන ගහලායි මැරි. එතනින් වැහුවනම් කතාව ක්‍රිස්තියානිය තරම් පරාජිත ජීවිතයක් ආය හොයන්න නැහැ. ඇයි සම්පූර්ණයෙන්ම වැරදුනා, රැවටුණා, පෙරදුනා. හැබැයි ක්‍රිස්තියානිය ඉවර වුණේ නැහැ. එතනින් තමයි පටන් ගත්තේ. ඒක අපි අමතක කරන්න නරකයි. ගොඩක් අයට හිතෙනවා ජේසු කිව්ව දේවල් පස්සේ අනේක තමයි ක්‍රිස්තියානිය කියලා. ජේසු මෙහෙම කිව්වා. ඔව් ඉස්ලාම් දහම එහෙමයි. බෞද්ධ දහම එහෙමයි. ක්‍රිස්තියානි එහෙම නෙවෙයි. ක්‍රිස්තියානිය කියන්නේ මරණයෙන් උත්ථාන වෙච්ච ජීවමාන සමිදාන. ඒක තමයි පුදුම දේ. උන්වහන්සේ කිව්ව වචන වටිනවා. හැබැයි වචන නෙමෙයි ක්‍රිස්තියානි. උන්වහන්සේගේ දහම් දේශනා වටිනවා. හැබැයි දහම් දේශනා නෙමෙයි ක්‍රිස්තියානිය. මරණයෙන් උත්ථාන වෙච්ච සමිදාන. මෙන්න උන්වහන්සේ මරණයෙන් ආයෙ නැගිටලා ආවා. නැගිටලා ඇවිල්ලා මෙන්න ශ්‍රාවකයෝ අතර උන්වහන්සේ කියනවා මෙන්න මං තෑග්ගක් ගෙනාවා සාමේ. ඒ නිසා ප්‍රේමවන්තනි මම ඔබට කියන්නේ ජේසුව කොහෙද හමු වෙන්නේ මොන ප්‍රශ්නයක් මැද වුණත් එතන තියෙන්නේ සාමේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි ගොඩක් වෙලාවට හිතනවා ප්‍රශ්නේ විසඳුනාමයි සාමේ. අපි ගොඩක් වෙලාවට හිතනවා අපේ කරදරයට උත්තරයක් හම්බ වුණාමයි සාමේ. නෑ. ප්‍රශ්නේ මැදට ජේසු එනවද? එතන සාමේ. ඊට පස්සේ බලන්න වෙච්ච වැඩි 20 වෙනි වගන්තිය. උන්වහන්සේ මෙසේ වදාරා තමන් අද්ද ඇලයද ඔවුන්ට පෙන්වූසේ. ශ්‍රාවකයෝ සමිදානන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනා ගියහ. දැන් බලන්න උන්වහන්සේ අත් දෙක පෙන්වුවා, ඇලේ පෙන්වුවා. දැන් කියනවා ශ්‍රාවකයන්ට ප්‍රීතියෙන් පිනා ගියා කියලා. ඉස්සෙල්ලා වුණා සාමය, දැන් ප්‍රීතිය. අපි මේ ප්‍රශ්නයක් අහුව ජීවිතෙන් අපිට මොනවාද ජීවිතෙන් ඕන කෙනෙක් උත්තර දෙයි. මට සාමය ඕන, මට ප්‍රීතිය ඕන. මෙන්න මේ දෙකම මේ හැංගිලා හිටපු ශ්‍රාවකයන්ට දුන්නා. සාමය දුන්නා, ප්‍රීතිය දුන්නා. ඉතින් බලන්න 21 ලස්සනට කියන 21 වෙනි වගන්තිය කියනවා ඔබට ශාන්තිය වේවායයි යලිත් උන්වහන්සේ උන්ට වදාරා. ආයමත් කිව්වා. දැන් මේ දෙවනි පාරත් කියන එක තමයි මම ගොඩක් මේක කල්පනා කරලා තියෙන්නේ. ඇයි දෙවනි පාර කිව්වේ? මට හිතෙනවා මෙහෙම. මම අඳුරන කෙනෙක් ඉන්නවා අපිත් එක්ක ඉස්සර
එකට මේ දූතකාරය කරලා දැන් 90 ගාණක් වයස. ඉතින් එයා ඉන්නේ මහරගම. ඉතින් එයාගේ පුතා හදිසිය පාර ඇවිදිනකොට වැටලා මැරුණා. ඉතින් ඒක මම ආරංචි වෙලා එයා ගෙදර ගියා. 90 ගාණක් වයස වුණාට හොඳට කල්පනාව දෙන්න. එයා මට කිව්වා එයාට ඇවිල්ලා පණිවිඩය කියපු විදිය. එයා කිව්වා එයා පල්ලිය ළඟ ඉන්නේ මහරගම. පල්ලියේ ස්වාමී ආවලු 11ට විතර උදේ. ඇවිල්ලා කිව්වලු පොඩ්ඩක් ඉඳ ගන්න කිව්වා. ඉතින් මෙයා කල්පනා කළාලු මේ මගේ ගෙදර ඇවිල්ලා මට ඉඳ ගන්න කියන්නේ මොනාරි වෙලා ඇති. ඊළඟට කිව්වලු කලබල වෙන්න එපා කිව්වා. එතකොට එයා හිතුවලු ඉතින් මුකුත් මං ඇයි කලබල වෙන්නේ? එතකොට තමයි එයා කල්පනා වුණේ එහෙනම් මොන හරි වෙලා තමයි. එතකොට තමයි කිව්වේ පුතාගෙන. මෙතනත් එහෙමයි දැන් බලන්න ජේසුස් දෙවනි වරටත් කියනවා ඔබට සාමය වේවා. කලබල වෙන්න එපා. ඊළඟට බලන්න කියන්නේ පියාණන් වහන්සේ මම මේ 21 දෙවනි කොටස කියවන්නේ. පියාණන් වහන්සේ මා එවා වදාලාක් මෙන් මමද ඔබ යවමි කීසේ. මොකද පියාණන් වහන්සේ මාව එව්වා වගේ මමත් ඔබ යවනවා. දැන් බැලුව බැලමට ඉච්චර දෙයක් නෙමෙයි. මම ඉස්සර කඩේ ගියා ඔබ දැන් කඩේ යන්නේ. නෑ ප්‍රේමන්තේනි මේක හොඳට තේරුම් ගන්න ඕන. හොඳට මොකද්ද මේ කිව්වේ? පියාණන් වහන්සේ ජේසුව වහටද යව්වේ? දැන් ඊට ඉස්සෙල්ලා අත් දෙක පෙන්නුවානේ. මේ ඉස්සෙල්ලා වගන්ති අත් දෙක පෙන්නුවා. මොනවාද අත් දෙකේ තිබුණේ? වනගල. මොනවාද බඩේ තිබුණේ? තුවාල. මැරිච්ච පහර වැදිච්ච අත් දෙක පෙන්නුවා. මේ ඇලය පෙන්නුවා. දැන් උන්වහන්සේ කියනවා පියාණන් වහන්සේ මාව එව්වා වගේ මං උඹව යවනවා. මං අහන ප්‍රශ්නේ තමයි යයිද? යයිද? මේ පැය ගානකට ඉස්සෙල්ලා මැරිලා. ඒගොල්ලෝ මම නම් තේරෙන විදිහට ඒගොල්ලෝ කිය අනේ ස්වාමීනි ඔබ වහන්සේ කියනම් මේ වැඩේ කරන්න බෑ. ඇයි බැරි මේ වැඩේ ඔබ වහන්සේ කරන්න බෑ. අපේ හෘද වස්තුවට හොඳමයි. ඇයි එක දවසක් ඔබ වහන්සේ වතුර උඩ ඇවිදිනවා. අනිත් දවසේ කෙනෙක්ව මරණයෙන් නැගිටිනවා. ඊළඟට හොඳටම ගුටි කනවා. ඊළඟට ගිහිල්ලා කුරුසෑන ගහනවා. ඊළඟට අපි ඇවිල්ලා මේකේ හැංගෙනකොට ඔබ වහන්සේ ඊළඟට දැන් මරණයෙන් නැගිටලා ඇවිල්ලා. වෙන කාවාරි හොයාගන්න. ඒකයි උන්වහන්සේ කිව්වේ කලබල වෙන්න එපා. මං ඔබට පියාණන් වහන්සේ මාව යවුවා වගේ මමත් ඔබව යවන්නයි කල්පනා කරන්නේ. බෑ කියන්නේ ඉස්සෙල්ලා කලබල වෙන්න එපා. ඊළඟ වාක්‍ය බලන්න. 22 ඊළඟට උන්වහන්සේ උත්තරයක් දෙනවා කියලා. උන්වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙලා. ඔවුන් පිට හුස්ම හෙලා. ශුද්ධාත්මයාණන් පිළිගන්න. ඔන්න බලන්න. හුස්ම එවලා මොකද්ද කිව්වේ? ශුද්ධාත්මයාණන් පිළිගන්න. සමිදානන් තුල හිටපු ශුද්ධාත්මයාණන් ශ්‍රාවකයන් තුලට ඇතුල් කළා. සමග හිටපු ක්‍රිස්තුස් වහන්සේ හොඳට දැන් තේරුම් ගන්න ඒ අය තුලට ඇතුල් වුණා. ප්‍රේමන්තේනි මේක තමයි ක්‍රිස්තියානියේ ප්‍රාතිහාර්ය. මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දහම් දේශනාව පසුපස යනවා නෙවෙයි. උන්වහන්සේ කියපු දේවල් තේරුම් අරගෙන ඒවා අනුව ජීවත් වෙන්න හදනව නෙමෙයි. ඊට වැඩි. මොකක්ද ඒක වැඩි කියන්නේ? උන්වහන්සේ සමග හිටියා මේ මිනිස්සු දුර්වලයි ඒත් දැන් ඔන්න තුලට ආවා. තුලට ආපුවම මොකද වුනේ? ඒක තමයි මම ගෙටියෙන් කියන්නේ. ප්‍රේමන්තේනි මම මේ දේශනා කිරීම පූර්ණ කාලීනව කරන්න ඉස්සෙල්ලා මම ඉගෙනුවා එක ආයතනවල ඉගෙනුවා. ඉතින් දවසක් මම උගන්වනවා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනය.
ඉතින් මට මං උගන්නන වෙලාවේ මට දවල් කෑම වෙලාව කන්න දුන්නම ඒගොල්ලෝ ඉතින් මං කෑම එකත් කන ගමන මේසේ තව දෙන්නෙක් නෝනලා දෙන්නෙක් ඊට එහා කතා කරගෙන යනවා. ඉතින් මටත් කරන්න දෙයක් නැති නිසා ඒ කතා කරන එක මං අහුම්කම් දෙන්නේ. එක්කෙනෙක් අහනවා අනිත් එක්කෙනා. ඔයා ඊයේ රෑ සුපර්ස්ටාර් බැලුවා? අරයා කියන ඌවනේ. අරයා සින්දු කියනකොට මට පිස්සු හැදුනයි. SMS 35ක් කැරියයි. මං හිතුවා පිස්සු වෙන්නේ නැති මම SMS 35ක් කරේ. එතකොට මේ පිස්සු හැදුනයි කියන ව්‍යවහාරයේ තේරුමක් තියෙනවා. මොකද්ද ඒ තේරුම? පිස්සු හැදුනා නෙමෙයි. ඒකේ තේරුම තමයි මට විස්තර කරන්න බැරි දෙයක් මම දැක්කා. ඒක තමයි ඒකේ තේරුම. දැන් අද නූතන සමාජයේ ඒක තමයි තේරුම. පිස්සු හැදෙනවා. මම ඒක විස්තර කළේ ඇයි? අපෝස්තලවරුන්ටත් ඒක තමයි උනේ. සුදාත්මයන් වහන්සේ ලැබුවා විතරයි පිස්සු හැදුනා. ඒගොල්ලෝ අපි සුදාත්මයන් වහන්සේ ලැබූසේක ආමෙන් කියලා නිදාගත්තේ නැහැ. වැඩිච්ච පාර පෙරළුණා. කොච්චර පෙරළුණාද කිව්වොත් ලූක්තුමා කියනවා ක්‍රියාපොතේ එක්කෙනෙක් නැගිටලා දේශනා කළේ මාළුකාරයෙක්. කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැති මිනිස්සෙක්. මාළුකාරයාගේ එක දේශනාවෙන් 3000කගේ හදවත් පෙරළුණා. කොහොමද? ඒගොල්ලෝ ප්‍රශංසා කළා. කොච්චර සද්දෙටද කිව්වොත් අඩු ගානේ 3000ක් එතන එකතු වුණා. කොහොම කෑ ගහන්නේ නැද්ද? නිකන් හිතලා බලන්න එළියට ගිහලා කෑ ගහන්න බලන්න 3000ක් එකතු වෙනවා. කරන්න බෑනේ. මොන සද්දයක් කරන්නේ නැද්ද? එතකොට බලාගෙන යද්දී ආගමික කියලා අපි හිතන විදිහට නෙමෙයි ගොඩන්න ඕනේ. ඒ සද්දට ආපු මිනිස්සුන්ට එක දේශනාවයි. මොකද වුනේ? 3000යි. ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ දෙවනි දේශනාවදී. දෙවනි දේශනාවෙන් 2000යි. දේශනා දෙකයි මිනිස්සු 5000යි. අද අපිට අඬලා පිළිගන්න වෙනවා. දේශනා 5000යි. මිනිස්සු දෙන්නෙක් වෙනස් වුණොත් පුදුමයි. නැද්ද? ආගම සිතුවිලි ගොඩක් වෙලා, දහමක් වෙලා, චින්තනයක් වෙලා, ආකල්පයක් වෙලා, බලයක් නැති දෙයක් බවට පත් වෙනවා. ඇයි ඒ ශුද්ධාත්මයන් වහන්සේ මොකද කළේ? මෙච්චර අවුරුදු 3මාරක් සමග හිටපු ජේසුව ඒ අය තුලට ඇතුළු කරා. දැන් මොකද වුනේ? පේදුරුතුමා තමයි කතා කළේ. හැබැයි පේදුරුතුමා තුල ජේසු හිටියේ. අපෝස්තලයෝ තමයි ආඥා කළේ. හැබැයි අපෝස්තලයෝ තුලින් ජේසු ක්‍රියා කළා. ඒ නිසා තමයි මරිච්ච මිනිස්සු නැගිට්ටේ. ලෙඩ්ඩු සනීප වුණේ. ප්‍රාතිහාර සිදු වුණේ. මොකද වුනේ? කෙටි කාලයකින් මුළු ලෝකෙම පෙරළුණා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රේමන්තේනි මම ඔබට කියන්නේ, මම ඔබට යෝජනා කරන්නේ සිතුවිලි චින්තන අදහස් ලෝකේ හිටියා ඇති. අපි මේ අත්දැකීම හරහා ගමන් කළේ නැත්නම් ජීවිත කාලය නාස්තිය. අපි ඒකට පිපාස වෙමු. අපි ඒකට ආස කරමු. ස්පර්ශය ඉල්ලමු. ඉතින් ඒකයි මම ඔබට කියන්න තියෙන්නේ. ඔබ අපෙන් බලාපොරොත්තු වෙන්නේ තවත් සිතුවිල්ලක් නම්, තවත් අදහසක් නම් ඒක කාලේ නාස්තියක්. ඒව දෙන්න ඕන තරම් අයින්. අපිට ඕන සිතුවිල්ල අදහස පාලමක් විතරයි. මොකටද? මේ මහා අත්දැකීමට. මම අත්දැකීමක් කියලා ඉවර කරනවා. මේ අත්දැකීම මම කියන්නේ ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ සිදුවෙච්ච එක. මම අඳුරන ඉන්දියාවේ කෙනෙක් ඉන්නවා.
එයාගේ නම සුරේෂ්. සුරේෂ් අද කොහෙද කැනඩාවේ ටොරොන්ටෝ නුවර විශාල සංඝයක නායකයෙක්. ඒ වගේම සුරේෂ් ඉංජිනේරුවෙක්. සුරේෂ් ඉංජිනේරුවෙක් හැටියට සෞදි රටට ගියා වැඩ කරන්න. ඉතින් සෞදි රටේ එයා හිටියේ ඇමරිකන් කෝටර් එකේ. ඒ කියන්නේ ඇමරිකාවේ ඇමරිකන් කම්පැනි එක එන්ජිනියර් කෙනෙක්. ඇමරිකන් කෝටර් එකේ හිටියේ. එයාට ගෙයක් තිබුණා. එයාට සල්ලි තිබුණා. එයාගේ පවුලේ එයාගේ නෝනයි දුවයි හිටියා. එයාගේ විනෝදාංශය වුණේ වාහන බලවත් වාහන අරගෙන රේස් කරන. ඒක තමයි එයාගේ විනෝදාංශය. එයාගේ ජීවිතේ ආරම්භ වුණේ 40 වෙනකොට සල්ලි එකතු කරගෙන ආපහු ඉන්දියාවට ගිහිල්ලා රස්සාවක් නොකර ආය සප පහසුකම් නැතුව ජීවත් වෙන්න. එයාගේ බලාපොරොත්තු වුණේ ඊළඟ අලුත්ම කාර් එක ගන්න එක. ඒ වගේ හිතපු කෙනෙක්. එයා කියනවා දවසක් එයාගේ දුවයි එයාගේ නෝනයි ඉන්දියාවට නිවාඩුවට ගියා. මෙයා තනියම කාමරේ හිටියේ. ඒ කාමරේ ඉන්නකොට එයාට අතුලාන්තේ විශාල තල්ලුවක් ආවා යාඥාවට එන්න. යාඥාවට එන්න. ඉතින් එයා වටපිට බැලුවා කවුද මේ මට කතා කරන්නේ? මගේ ඇතුලේ මොකද්ද මේ ඇහෙන හඬ? එයා කල්පනා කළා මං කොහෙටද යාඥා කරන්න යන්නේ? මතක් වුණා ජේසුගේ පින්තූරයක් තිබුණා එයාගේ කාමරේ. නිදන කාමරේ. එයා තනියම හිටියේ අනිත් දෙන්න ඉන්දියාවට ගිය නිසා. නිදන කාමරේට ගිහිල්ලා ඉඳගත්තා ඒ පින්තූරේ ඉදිරියේ. එයා කියනවා මම ඇස් දෙක වහගත්ත යාඥා කරන්න මට මොනවා වුණාද මම දන්නේ නැහැ. මට උන්වහන්සේගේ හඬ ඇහුණා. උන්වහන්සේව මට හමු වුණා. එයා කියනවා එයාට ඒ හඬ ඇතුලෙන් කොච්චර වැදුනද කිව්වොත් එයාට කියන එක පාරම සමිදානන් එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. සුරේෂ් ඔබේ ජීවිතේ තේරුම මොකක්ද? ඔබ මොනව සඳහාද ජීවත් වෙන්නේ? ඉතින් සුරේෂ් කියන මට ලැජ්ජයි කියන්න මම ඊළඟ වාහනේ ගන්න තමයි මම කල්පනා කරේ. මට කියන්න දෙයක් නැහැ. ඊළඟට ඒ හඬ ඇහුවලු සුරේෂ් මං ඔබට කියන්නද ඔබ මොනව සඳහාද මම ඔබ මැව්වේ? සුරේෂ් කිව්වලු මට කියන්න. එතකොට ඒ හඬ කිව්වලු මං ඔබ මැව්වේ අවුරුදු මිලියන ගාණක් මාත් එක්ක ජීවත් වෙන්න. එතකොට සුරේෂ්ට කිව්වලු මං ඔබට පෙන්වන්නද ඔබේ ජීවිත කාලයයි අවුරුදු මිලියන ගානකයි වෙනස කියලා එක පාරම යාට දැනුමක් ඇති කළාලු. මනුස්ස ජීවිතයේ කෙටි කාලයයි අනන්ත ජීවිතයේ දීර්ඝ කාලය. මේක වැදුනා විතරයි. සුරේෂ් කඩා වැටුණාලු. එක පාරම තේරුණාලු මගේ ජීවිතයට තේරුමක් නැහැ. මොකද උනේ සම්පූර්ණයෙන්ම හදවත පෙරලිලා. අද දැන් ඊට පස්සේ අවුරුදු 20ක් ගිහිල්ලා අද සමිදානන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම ජීවත් වෙන කෙනෙක් බවට පත් වුණා. මොකක්ද ඒ උනේ? අර පෙන්තකොස්ත දිනේ අර උඩුමහල් මැදුරේ සමිදානන්ව අපෝස්තලවරුන්ට හමු වුණා වගේ 20 වෙනි සියවසේ ඉන්දියාවෙන් ආපු කෙනෙකුටත් සෞදි අරාබියාවේ ඒ සමිදානන්වම හමු වුණා. එහෙනම් ඔබටත් මං කියන්නේ ඔබටත් මටත් උන්වහන්සේව හමු වෙන්න පුළුවන්, හමු වෙන්න ඕන. ඒ හමුවීම වෙනකන් හදවතට විවේකයක් නොදෙන්න. මට කියන්න තියෙන එච්චරයි. ඒ විවේකය නොදී හොයන්න ස්වාමිනී මටත්
කතා කරන්න. මගේ හදවතත් ගිනි තියන්න මගේ ජීවිතයත් පෙරලන්න. එවැනි පිපාසයකින් එකතු වෙනකොට උන්වහන්සේ ඒ තෑග්ග අපි අතරට වගුරෝ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඉතින් ප්‍රේමාන්තේනි මට කියන්න තියෙන්නේ එච්චරයි. ඔබට මට මොනවා හරි කියන්න තියෙනවනම් ඔබ මට කතා කරන්න. ඔබට පුළුවන් දැන් යමක් දැනෙනවා නම් අහන්න ඕනේ කියලා මේ අවස්ථාවක් කරගන්න මේ කෙටි කාලය තුල මේක අවස්ථාවක් ගන්න ප්‍රේමවත්. ලලිත් තාත්තගෙන් අහන්න පුළුවන්. අන්මියුට් කරලා තියෙන්නේ. ඔබට පුළුවන් මේ කතා කරන්න මේ වෙලාවේ. Yes, we did that. This week, praise the Lord. Praise the Lord. තාත්තා මේ ඇත්තටම මේ ගමනට ඇතුළු වෙලා ගොඩක් කල් උන්වහන්සේ හමුවේ මේ අත්දැකීම තේවත් තරුණ ඥානකාන්තගේ තාත්තා මෙහෙපු අත්දැකීමකම තමයි උන්වහන්සේ හමුවේ මේ අත්දැකීම. නමුත් විවිධ අත්දැකීම් එක්කම ගොඩක් වැටුණා. ඉතින් අද වෙද්දී ආඥා ජීවිතේ බොහොම අතරින් පතර කරන්නේ. අර උන්වහන්සේගේ කලින් උන්වහන්සේ හමුවේ මේ අත්දැකීමත් එක්ක තිබ්බ ඒ හඬ ඇසීමේ ඒ අත්දැකීම දැන් නැහැ, ගොඩක් ගිලිහිලා. ඉතින් මගේ අරගලයක් තියෙනවා ජීවිතේ විවිධ ස්ථානවල මම හිර වෙච්ච තැන් තියෙනවා ගොඩක්. ඉතින් ලොකු උමනාවකින් ඇතුළු වුණත් මගේ දුර්වලකම් එක්ක සමහරවිට උමනාවක් නැතිකම කියලා දැනෙනවා. නැවත නැවත වැටෙන තැන් එක්ක මම ගොඩක් හිර වෙලා ඉන්නවා. මේක තමයි මගේ ජීවිතේ තියෙන අරගලය. ලොකු විපාසයක් තියෙන උන්වහන්සේ ගාවට යන්න උන්වහන්සේ ආදරේ ගොඩක් කළාට දැනෙන්නේ නැහැ කියලා හිතෙනවා. උන්වහන්සේත් එක්ක මම පොර බදනවා, ෆයිට් කරනවා. ඒ වගේම හැබැයි ගොඩාක් වැටෙන්න අසරණ වෙන්න ඕන මෙන්න තියෙද්දි උන්වහන්සේගේ ආදරයත් ගොඩාක් ආදරෙන් ලොකු ලෙංගතුකමකින් අත්දකින වෙලාවලුත් තියෙනවා. ඉතින් අමුතුම තැනක මම හිර වෙලා ඉන්න ඕක තමයි මගේ අත්දැකීම තාත්තා. අනිත් එක පුතේ දැන් ඔයා මේක ඉවර වුණාට පස්සේ YouTube එකේ අද මම කතා කරා අපේ සංගයට සිංහලෙන් මම ලෝකයම තැනම අඟහරුවාද කතා කරන දේශනාව. ඒක තියෙනවා අපේ YouTube එකේ තියෙනවා ඒ අඟහරුවාදා අද දිනේ දාලා හෙව්වොත් සිංහල කතාව ඒ කතාවේ ඔයාගේ ඔය ප්‍රශ්නෙටමයි මම කතා කරේ. ඒක අරගෙන ඒකත් එක්ක පොඩ්ඩක් යාඥා කරනවා. යේසුම උදව් වෙයි. Praise the Lord. Praise the Lord. අනිත් අය ප්‍රශ්න තියෙනවා නම් ප්‍රයෝජනෙ ගන්න මේ වෙලාවේ.
අපි යාඥාවක් කියමු එහෙනම් නේ මම වෙනින් යාඥාවක් කරන්න. අර මට జగත් එවලා තියෙනවා අර ඇත්ත වශයෙන්ම පළවෙනියෙන්ම ගත්ත කොටස මතෙව් 20 සිට මැතිව් 2020 අනිත් එක තමයි ජුවම් 2019 සිට. ඒ නිසා මම මොකද්ද කිව්වේ කියලා මම මතක නැහැ මම මතේ කිව්වේ නැද්ද දන්නේ. ඒකයි జగත් එවලා තියෙන්නේ මම. මතෙව් 20 සිට. ඉතින් අපේ සංඝය උත්තානෝ සමිඳුන්ගේ සංඝය ලෝකේ ගොඩක් රටවල් වල තියෙනවා. අපි ඕස්ට්‍රේලියාවේ, සිංගප්පූරුවේ, ඉංගලන්තේ, ඇමරිකාවේ ඒ වගේ අපිත් එක්ක මේ ගමන යන සෙනගක් ලෝකෙ හැමතැනම. ඉතින් ඒ සෙනග ගමන යන්නේ අපේ පණිවිඩයයි নমස්කාරයටයි සතිපතා සම්බන්ධ වෙයි. ඒක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඔබට ඒක ගන්න පුළුවන්. අරගෙන මේ මං කියන සමිදානන් එක්ක යන අතුලාන්ත ගමනට බලයක් හම්බ වෙයි. එතකොට වෙන්නේ අර මේ අතුලෙන් අර ගමන තනියම හිටියත් යන්න ආලේපයක් ශක්තියක් ඒකෙන් ලැබෙනවා. ඒකට අවධානය දුන්නොත් crlmain.org ඒක තමයි අපේ වෙබ්සයිට් එක crlmain.org. ඒකේ තියෙනවා සිංහල කතාවන් ඉංග්‍රීසි කතාවන් දිගටම අපේ මේ අත්දැකීම මේ මම කතා කරපු මේ සුද්ධාත්ම ස්නාපනයේ අත්දැකීම මේ අපෝස්තලවරු ලැබපු අත්දැකීම ලබන පියවරවල් 4 ඥානකාන්තිය කියලා එකක් තියෙනවා. ඒකනොත් මේ අත්දැකීමට Tamanට වෙලාව අරගෙන යාඥාවට ගිහිල්ලා ඇතුල් වෙන්නට පුළුවන්. අපි මොහොතක් කියමු. අද දෙපියාණෙනි අපි මේ මොහොතේදී වංශික පාමුලට එනවා. වංශිකේ ආලේපය, වංශිකේ බලය, වංශිකේ ශක්තිය වැඩි වැඩියෙන් මේ වංශිකේ දරුවන් අතර ප්‍රකාශ කරන්නේ. ස්වාමිනී වංශේ පමණයි අපේ හදවත්වල සිදුවෙන දේ දන්නේ. වංශේ පමණයි අපේ හදවත්වල තියෙන අරගල දන්නේ, අපේ වැටීම් දන්නේ, අපේ ජීවිත ගමන දන්නේ. ස්වාමිනී ඒ හැම දෙයකම පිළිතුරක් දන්නේ වංශේ. අපි වංශයෙන් ඉල්ලනවා හැම කෙනෙක්ගේම අසරණකම දැකලා වංශිකේ ආදරය ඒ හැම හදවතකටම වගුරුවන්න. වංශිකේ වැඩ සිටීම ජීවමාන කරන්න. වංශයෙන් ඈත් වෙලායි කියලා හැඟෙනවද? වංශයෙන් අයින් වෙලා ඉන්නවද? ස්වාමිනී වංශ වෙතට හැරිලා එන්න ඒ මහා ආලේපය ඒ අනුග්‍රහය මේ මොහොතේ දානීය කර. මේ මොහොතේදී අපි ආඥා කරනවා ඒ මනසේ හදවත ග්‍රහණය කරගෙන ඉන්නවා නම් පාපයක් සමිදානන්ගේ නාමයෙන් අපි අන කරනවා මේ පාපවල බලය බිඳෙන්නට. ජීවිතයක් වහල් කරගෙන ඉන්නවා නම් ඇබ්බැහිකමක් අපි සමිදානන් වහන්සේගේ නාමයෙන් අන කරනවා. ඒ ඇබ්බැහිකම උත්තානෝ සමිදානන්ගේ ජීවිත බලයෙන් අපි අන කරනවා. ඒ ඇබ්බැහිකම සුණු විසුණු. ඒ වගේම අපේක්ෂා බංගත්වයෙන් අතුලාන්ත හිස් බවකින් ජීවිතේ ડિප්‍රෙෂන් අමාරුව අරගලයට ඉර වෙලා ඉන්නවද? උත්තරයක් නැතුව ඉන්නවද? මේ මොහොතේදී අපි ආඥා කරනවා ඒ බලය වංශික ශුද්ධාත්මයන්ගේ ආලේපේ බලය හදවත් ඇතුළට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම පෙරලලා වංශේ ඒ හැම හදවතක්ම පුරවන. ඔව් ස්වාමීනි මේ ආලේපය, මේ බලය, මේ ශක්තිය, මේ ජීවය වැඩි වැඩියෙන් වංශේ හැම ජීවිතයක් තුළම වගුරවන නිසා අපි වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කියනවා, නමස්කාර කරනවා. අපි වහන්සේට ස්තුති ප්‍රශංසා කියනවා. හාලෙලූයා, 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 හාලෙලූයා. ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, මහිමය වේවා. මහිමය වේවා ස්වාමීනි. හාලෙලූයා, 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 හාලෙලූයා. Hallelujah. ප්‍රශංසා වේවා. නමස්කාර. Glory to you. Hallelujah. Thank you. Praise නමෝ මරියනි
ප්‍රියප්‍රසාද ප්‍රසාද පූර්ණවන්තේ පුණවන්තේ ස්වාමින් වහන්සේද කෙරෙහි කරේ ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ සිල්සෙහි ඵලය වන්නේ ලෙස ආශිර්වාද ලද්දා සාන්ත මරිය ඒ පෑනිය පාපය උපදේශ උපදේශ දැනුත් අපේ මරණ වේලේ යාඥා කරමු. Amen.